ළමයි ඊළඟ මාතෘකාව ලියන්න සරල රේඛා පාඩමේ වර්ගජ ශ්‍රිතය. ඊළඟට ළමයි ලියන්න වර්ගජ ශ්‍රිතය. වර්ගජ ශ්‍රිතය. වර්ගජ ශ්‍රිතයක් වෙන්න නම් y සමානයි ax වර්ග ධන bx ධන c ආකාරයට තියෙන්න ඕනේ. උදාහරණයක් y සමානයි 3x වර්ග ධන 5x ඍණ 8. y සමානයි කියලායි තියෙන්න ඕනේ. එතකොට මේ සමීකරණේ x ට කියනවා ස්වායත්ත විචල්්‍ය කියලා. x ස්වායත්ත විචල්්‍ය. y ට කියනවා පරායත්ත විචල්්‍ය. මේ ටිකත් ලියා ගන්න. ඊළඟට ලියන්න වර්ගජ සමීකරණය. වර්ගජ සමීකරණයක් වෙන්න ax වර්ග ධන bx ධන c සමාන වෙන්න ඕනේ බිඳුවට. උදාහරණයක් 3x වර්ග ධන 8x ධන 5 සමානයි බිඳුවයි. මේ වගේ එකක ස්වායත්ත විචල්්‍ය පරායත්ත විචල්්‍ය කියලා නෑ. x තමා හොයන්නේ. එක පැත්තක් සමානයි බිඳුවයි. වර්ගජ සමීකරණ. ඊළඟ එක ලියන්න වර්ගජ ප්‍රකාශන. වර්ගජ ප්‍රකාශනයක් කියන්නේ ax වර්ග ධන bx ධන c නැත්නම් 3x වර්ග ධන x ධන 8 මේ වගේ. මේක සමාන කරන්නේ මොකේටවත් මේ විදිහටයි තියන්නේ. මේ වගේ ඒවට කියනවා වර්ගජ ප්‍රකාශන කියලා. එහෙනම් අපි මෙතනදී සාකච්ඡා කරන්නේ වර්ගජ ශ්‍රිතයක් ගැන. ඒතර ප්‍රස්ථාරයක් අඳින්න පුළුවන් මෙන්න මේ වගේ වර්ගජ ශ්‍රිතයකට විතරයි. එහෙනම් ඒකේ ස්වායත්ත විචල්්‍ය x කියලා ගන්නවා, පරායත්ත විචල්්‍ය y කියලා ගන්නවා. ළමයි ඕගොල්ලන්ට මතක ඇති O level වල වර්ගජ ශ්‍රිත සඳහා ප්‍රස්ථාර ඇඳා. මෙතන වර්ගජ ශ්‍රිතයක් දීලා තියෙනවා y සමානයි x වර්ග ධන 2x ධන 2. O level වලදී මේකට ප්‍රස්ථාරයක් ඇඳ මෙන්න මේ වගේ වගුවක් හදලා x ට අගයන් අපි දීලා ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 මේ විදිහට x ට අගයන් අරගෙන ඒ x අගයන් මේ සමීකරණයේ x ට ආදේශ කරලා එන උත්තරේ y ට දාලා ප්‍රස්ථාර ඇඳ O level වල මතක ඇති. දැන් මේ සමීකරණයට අදාළ වගුව තමයි මේ හදලා තියෙන්නේ. ඒක ඛණ්ඩාංක තලයේ මම ලකුණු කරලා තියෙනවා මේ විදිහට නිල් පාට ප්‍රස්ථාරයෙන්. බලන්න ඍණ 3 x ඍණ 3 වෙනකොට y 5යි. x ඍණ 2 වෙනකොට y 2යි. x ඍණ 1 වෙනකොට y 1යි. x බිඳුව වෙනකොට y 2යි. x 1 වෙනකොට y 5යි. ඒ ලක්ෂ ටික ලකුණු කරලා ප්‍රස්ථාරයක් ඇඳලා ළමයිනුත් මේක අඳින්න වීඩියෝ එක නවත්තලා ඒ ප්‍රස්ථාරය ඇඳලා පස්සේ මෙහෙම හැඩයක් ආව නිල් පාට ප්‍රස්ථාරය. එතකොට නිල් පාට ප්‍රස්ථාරයේ x අක්ෂය කැපෙන්නේ නැහැ. එහෙනම් මේ සමීකරණයට සාධක නැහැ. ඒ නිසා තමයි x අක්ෂය කැපුන්නේ නැත්තේ. එතකොට අවමය හොයන්න වර්ග පූර්ණය කරා. මෙතනදී වර්ග පූර්ණය කරන්න ඕනේ ප්‍රස්ථාරය දැක්කහම අවම අගය y සමානයි 1යි කියලා මෙන්න මෙතන ඕගොල්ලන්ට පේනවා y සමානයි 1යි. ප්‍රස්ථාරයේ අවමය. ඒක වර්ග පූර්ණය කරලත් මෙන්න මේ විදිහට ගත්ත හැකි. බලන්න x වර්ගය ධන එකක් එකතු කළා ඍණ එකක් අඩු කරා. ඊළඟට මෙන්න මේ කොටස x ධන 1 වර්ගය කියලා ලිව්වා. ඊටු ටික සුළු කරා. එතකොට මෙහෙම එනවා. පූර්ණ වර්ගයක් විදියට ලිව්වා. ලියලා අපි දන්නවා පූර්ණ වර්ගයක් ධනයි. ඒ නිසා මෙහෙම ලිව්වා විශාලයි බිඳුවයි ධන එකක් එකතු කරා දෙපැත්තටම
මේ තියෙන්නේ y. එහෙනම් y එකට වඩා විශාලයි කියලා එනවා. එහෙනම් ඒක ප්‍රස්ථාරයේ O level වල මේ විදිහට ඇඳලයි O level වල හෙව්වේ. ඒක මේ විදිහට වර්ග පූර්ණේ ගන්න පුළුවන්. ඊළඟට තව ප්‍රස්ථාරයක් තියෙනවා රතු පාට. ඒක බලන්න. ඒකේ සාධක මෙන්න මෙහෙම x ඍණ 2 x ඍණ 3. ඒක වර්ග කරපුවා මෙන්න මේ සමීකරණය තමයි එන්නේ y සමානයි x වර්ගය ඍණ 5x ධන 6. ඒකෙත් x අගයන් කීපයකට y අගයන් හොයලා තියෙනවා. O level වල මතක ඇති එහෙම තමයි කරේ. x ට එක එක අගයන් ආදේශ කරා. දැන් බලන්න උදාහරණයක් x ට බිඳුව දැම්මා. මේ තියෙන x තැන් දෙකටම බිඳුව දාපුවාම 6 විතරයි ඉතුරු වෙන්නේ. 6 මෙතනින් ලිව්වා. ඒ වගේ x ට එක එක අගයන් දදා දීලා තියෙන y හොයනවා. එහෙම වගුවක් ඇඳලා ඒක ඛණ්ඩාංක තලයේ මේ විදිහට ලකුණු කරපුවාම මේ රතු පාට ප්‍රස්ථාරය එනවා. පරාවලය එනවා. මේ කුඩු කුරු එකක් එන්නේ. එතකොට ඒකේ අක්ෂය ප්‍රස්ථාරේ තැන් දෙකකින් කැපෙනවා. 2ේදී සහ 3ේදී. එහෙනම් මේ කැපෙන තැන් දෙක තමයි සාධක දෙක. ඕගොල්ලන්ට පේනවා ළමයි මම මේ සාධක දෙක තමයි වැඩි කරලාත් ගත්තේ. මේ සාධක දෙක වැඩි කරලා සමීකරණය අරන් තමයි ප්‍රස්ථාරය ඇන්දේ. එහෙනම් x අක්ෂයේ කැපෙන තැන් දෙකේදී තමයි සාධක එන්නේ. ඒක ප්‍රස්ථාරය ඇන්දාම පේනවා. ඊළඟට මේ ප්‍රස්ථාරේ x අක්ෂයෙන් පල්ලෙහාට යනවා. ඒ පල්ලෙහාට ගිහිල්ලා අවමය කීයක්ද කියලා අපි හොයන්න ඕනේ. එහෙනම් මේ අවමය හොයන්න වර්ග පූර්ණය කරනවා. වර්ග පූර්ණය කරපුවාම මෙන්න මේ විදියට වර්ග පූර්ණය කරන්න පුළුවන්. ඒක අපි පස්සේ ඉගෙන ගමු. එතකොට මේ ටික පූර්ණ වර්ගයක් විදිහට ලියනවා මෙන්න මේ ටික. ඒක කරන හැටි පස්සේ කියලා දෙනවා. ඊට පස්සේ පූර්ණ වර්ගයක් ධනයි විශාලයි බිඳුවයි. ඊළඟට ඍණ 4න් එකක් දෙපැත්තටම එකතු කරා. එහෙනම් මේ තියෙන්නේ y. එහෙනම් y විශාලයි හෝ සමානයි ඍණ 4න් එකයි. එහෙනම් ප්‍රස්ථාරයේ අවමය ඍණ 4න් එකයි. මෙන්න මේ ටික දික් කරපුවාම මෙන්න මේ යට කොටස ඍණ 4න් එකයි. මේක O level වල ප්‍රස්ථාර කොලේ ඇඳලා තමා අවමය හෙව්වේ. ළමයින්ට ඒක මතක ඇති O level. මතක නැත්තම් O level ගණන් පොත අරගෙන බලන්න. අවමය හෙව්වේ ප්‍රස්ථාර කොලයක ඇඳලා. මේ පාඩමේදී අපි අවමය වර්ග පූර්ණය කරලා මේ විදියට හොයනවා. අපි මේ පාඩමේදී ප්‍රස්ථාර කොලයක ප්‍රස්ථාරය අඳින්නේ නැහැ. අපි ප්‍රස්ථාරයේ හැඩේ විතරයි අඳින්නේ. මෙන්න මේ විදිහට ඛණ්ඩාංක තලයේ පොඩියට ඇඳලා හැඩේ එන විදිහට අඳින එක තමයි කරන්නේ. ඊළඟට ළමයි මෙහෙම කරන්න මම දෙනවා x ධන 1 වර්ගය. මේක වර්ග කරන්න නම් x ධන 1 කියලා ලියලා මේක වැඩි කරන්න ඕනේ. මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා මෙයාගෙන් මෙයා වර්ග කරලා ලියන්න ඕනේ. එතකොට එනවා x වර්ගය ධන x ඊළඟට එනවා ධන x ධන 1. ඒතර මේක ලිව්වේ x වර්ගය ධන 2x ධන 1යි කියලා. ඊළඟට මම කියනවා ආයේ මේකෙන් මේක ගන්න කියලා. එහෙනම් මොකද කරන්න ඕනේ? සාධක කඩන්න ඕනේ අනිත් පැත්තට. එහෙනම් මොකද කරන්නේ? වැඩි කරපුවාම 1 එන්න ඕනේ. එකතු කරපුවාම 2 එන්න ඕනේ. එහෙම සාධක දෙකක් විදිහට ලියනවා. එතකොට ලියන්න වෙන්නේ x වර්ගය ධන x ධන 1 ඔය විදිහට තමයි ලියන්න වෙන්නේ. ආය අර උඩ පේලියමයි ලියන්න වෙන්නේ. ඊළඟට මෙතනින් පොදු සාධක එළියට ගන්නවා. x එකක් පොදුයි. එතකොට x ධන 1. මෙතනින් එකක් ධන 1ක් ගන්න වෙන්නේ. එතකොට x ධන 1 ඉතුරුයි. එහෙනම් ආයෙත් පොදු සාධක එළියට ගන්නවා. මෙයයි මෙයයි. x ධන 1.
එළියට ගත්තාම වරහන් ඇතුළේ ඉතුරු x ධන 1. එහෙනම් මේ x ධන 1 වර්ගය තමයි එන්නේ. ආයේ සාධකයේ හෙව්වා. පූර්ණ වර්ගයේ හෙව්වා. ඒ වගේ මම දෙනවා x ඍණ 1 වර්ගය. මේක වර්ග කරන්න x ඍණ 1 x ඍණ 1 කියලා ලිව්වා. මෙයාගෙන් මෙයා වර්ග කරා වැඩි කරා. මෙයාගෙන් මෙයා වැඩි කරා x වර්ගය. ඊළඟට මෙයාගෙන් මෙයා ඍණ x. ඊට පස්සේ මෙයාගෙන් මෙයා ඍණ x. මෙයාගෙන් මෙයා ඍණ 1 වැඩි කිරීම ඍණ 1 ධන 1යි. එතකොට එනවා x වර්ගය ඍණ 2x ධන 1. එහෙනම් මේකෙන් ආයේ පූර්ණ වර්ගය ගන්න කිව්වොත් වැඩි කරපුවාම 1 එන්න ඕනේ. එකතු කරපුවාම ඍණ 2x එන්න ඕනේ. එහෙනම් x වර්ගය එකතු කරනකොට ඍණ 2ක් එන්න ඍණ x ඍණ x වෙන්න ඕනේ. එතකොට ඍණ 1යි ඍණ 1යි වැඩි කරපුවාම ධන 1යි. විදිහට ලියනවා. O level වල මතක ඇති O level කරපු එක මේ කරන්නේ. එතකොට මේ දෙන්නගෙන් x එකක් එළියට ගත්තොත් x ඍණ 1. මේ දෙන්නගෙන් ඍණ 1ක් එළියට ගත්තොත් x ඍණ 1 කියලා ඉතුරු වෙනවා. එහෙනම් x ඍණ 1 x ඍණ 1 සමානයි x ඍණ 1 සම්පූර්ණ වර්ගය. එහෙනම් ළමයි මම මේ යටින් ලියන සමීකරණ වර්ගජ ශ්‍රිත x වර්ගය ධන 4x ධන 4 මේක පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. පළවෙනි එක මෙහෙම කරොත් වැඩි කරපුවාම 4 එන්න ඕනේ. එකතු කරපුවාමත් ධන 4 එන්න ඕනේ. එහෙනම් x වර්ගය ධන 2x ධන 2x ධන 4. එහෙනම් මේ දෙන්නගෙන් පොදු සාධක x x ධන 2 මේ දෙන්නගෙන් ධන 2ක් පොදුයි. එහෙනම් x ධන 2. එතකොට x ධන 2 x ධන 2 x ධන 2 වර්ගය. එහෙනම් මම මේ පල්ලෙන් ලියන ඒවා පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. y සමානයි x වර්ගය ඍණ 4x ධන 4. y සමානයි x වර්ගය ධන 6x ධන 9. y සමානයි x වර්ගය ඍණ 6x ධන 9. y සමානයි x වර්ගය ධන 8x ධන 16. y සමානයි x වර්ගය ඍණ 8x ධන 16. y සමානයි x වර්ගය ධන 10x ධන 25. y සමානයි x වර්ගය ඍණ 10x ධන 25. y සමානයි x වර්ගය ධන 14x ධන 49. y සමානයි x වර්ගය ඍණ 16x ධන 64. මෙයා පූර්ණ වර්ග විදිහට ලියන්න. y සමානයි x වර්ගය ධන 18x ධන 81. මේ ටික පූර්ණ වර්ගයක් විදිහට ලියලා උත්තර දාන්න. එතකොට ළමයින්ට පිළිතුරු වෙයි මේ තියෙන්නේ x ධන 2 වර්ගය. මේ තියෙන්නේ x ධන 3 වර්ගය. මේ තියෙන්නේ x ඍණ 3 වර්ගය. x ධන 4 වර්ගය. මේ තියෙන්නේ x ඍණ 4 වර්ගය. මේ තියෙන්නේ x ධන 5 වර්ගය.
මේ තියෙන්නේ x ඍණ 5 වර්ගය. මේ තියෙන්නේ x ධන 7 වර්ගය. මේ තියෙන්නේ x ඍණ 8 වර්ගය. මේ තියෙන්නේ x ධන 9 වර්ගය කියලා පිළිතුරු එන්න ඕනේ. ඊළඟට y සමාන x වර්ගයේ ධන 4x ධන 4 මේක වර්ග පූර්ණයක් විදිහට ඉස්සර වෙලා ලිව්වා x ධන 2 වර්ගය. හරි. ඊළඟට මම මේ සමීකරණය මෙහෙම ගන්නවා y සමානයි x වර්ග ධන 4x ධන 6 කියලා. දැන් 4 වෙනුවට 6 දාලා මේක පූර්ණ වර්ගයක් යන විදිහට හදන්න ඕනේ. එතකොට සම්පූර්ණ පූර්ණ වර්ගයක් විදිහට එන්නේ යම්කිසි ඉලක්කමක් ඉතුරු වෙනවා. එහෙනම් දැන් අපි දන්නවා මෙතන 6 වෙනුවට 4 තිබ්බනම් මේක x ධන 2 වර්ගය කියලා ලියලා උත්තරේ ගන්න පුළුවන්. නමුත් දැන් මෙතන 6 තියෙන නිසා අපිට පුළුවන් දැන් අපි මේ කලින් එක දන්න නිසා මෙතන 4 ධන 2 කියලා ලියන්න. ඒතර 6 තිබ්බේ y සමානයි x වර්ගයේ ධන 4x ධන 4 ධන 2 කියලා ලියලා මේක x ධන 2 වර්ගය ධන 2යි කියලා ලියන්න පුළුවන්. හරි. එතකොට අපි ඒක එහෙම කරන්නේ මේක දැන් ඉස්සර වෙලා එක දන්න නිසා. නමුත් එහෙම දන්නේ නැත්නම් මෙහෙම කරන්න පුළුවන්. මුලින්ම කරන්නේ x ඉස්සරහා තියෙන ඉලක්කම සංගුණකය. ඒක දෙකෙන් බෙදනවා. 4 බෙදනවා 2කින්. එතකොට උත්තරේ 2යි. ඒන පිළිතුර වර්ග කරනවා. මේ 2 වර්ග කරනවා. එතකොට 4යි. ඒ 4 එකතු කරලා අඩු කරනවා සමීකරණයෙන්. මෙහෙම. y සමානයි x වර්ගය ධන 4x මෙන්න මේ 4 එකතු කරනවා මෙතෙන්ට. ඒකම අඩු කරනවා. ධන 6 ආයෙ ලියනවා. ඒතර සමීකරණයට වෙනසක් කරලා නැහැ. මොකද ධන 4ට ඍණ 4 කැපිලා ගියොත් ආයෙත් අර කලින් සමීකරණයමයි මෙයාමයි හැදෙන්නේ. එහෙනම් මෙන්න මේ කොටස විතරක් දැන් ගන්නවා. දැන් මේක අපි දන්නවා x ධන 2 සම්පූර්ණ වර්ගය කියලා. දැන් ඒකත් අපි දැන් අර ඉස්සරලා ලියපු නිසායි දන්නේ. අපි ඒකත් හදන්න ඕනේ. අර මුලින්ම සාධක කඩන්න කියලා මම කිව්වා. ඒ විදිහට කරගෙන යන්න ඕනේ. මෙන්න මේ 4 වැඩි කරපුවාම එන්නත් එකතු කරපුවාම ධන 4 එන්නත් ලියලා හදාගෙන යන්න ඕනේ. මේ දෙන්න වෙනම සුළු කරනවා. හරි එහෙම කරමු. x වර්ගයේ ධන මෙතකොට මෙතන 2x ධන 2x ධන 4 මේ දෙන්න අඩු කරපුවාම එනවා ධන 2. ඒක එහෙම තියා ගන්නවා. ඊළඟට මෙයාගේ ආයේ පොදු සාධක එළියට ගත්තාම x ධන 2 මෙතන ධන 2ක් එළියට ගත්තාම x ධන 2යි කියලා එනවා. එහෙනම් මේ තියෙන x ධන 2 සම්පූර්ණ වර්ගය. තව දෙකක් ඉතුරුයි. එහෙනම් මෙන්න මේ විදිහට හදා ගන්න ඕනේ. පූර්ණ වර්ගයක් එන්නත් තව ඉලක්කමක් එන්නත්. හරි මේක ලියා ගන්න. මේකත් හදන්න. මුලින්ම y සමානයි x වර්ගය 8 බෙදනවා 2කින්. 8 බෙදනවා 2කින්. එතකොට උත්තරේ 4යි. ඊට පස්සේ 4 වර්ග කරනවා. උත්තරේ 16යි. එහෙනම් මේ 16ක් එකතු කරලා 16ක් අඩු කරනවා. 8x ධන 16 ඍණ 16. ධන 2 එහෙමම තියෙනවා. එහෙම තියලා මෙන්න මේ ටික විතරක් ගන්නවා. x වර්ගයේ ධන 8x ධන 16. අනිත් ටික වෙනම සුළු කරනවා. එතකොට එනවා ඍණ 14ක්. එහෙනම් මේ ටික අර ඉස්සර වෙලා වගේ පූර්ණ වර්ගයක් විදිහට ලියන්න පුළුවන්. එතකොට වැඩි කරපුවාම 16 එන්න ඕනේ. එකතු කරපුවාම 8 එන්න ඕනේ. එතකොට එනවා x වර්ගය ධන 4x ධන 4x ධන 16.
මෙතනින් x එකක් එළියට ගත්තොත් x ධන 4. මෙතනින් ධන 4ක් ගත්තොත් x ධන 4. ඍණ 14 හැමම තියෙනවා. එතකොට x ධන 4 වර්ගයේ මේ තියෙන්නේ ඍණ 14ක් තියෙනවා. එහෙනම් y ලිව්ව හැකි එක් කොටසක වර්ගය සහ තව ඉලක්කමක් එනවා. මේකත් හදාන්න. එතකොට මෙතන තියෙන්නේ 5. එහෙනම් 5 බෙදන්න ඕනේ 2කින්. එතකොට මේක බෙදෙන්නේ නැති නිසා මේ විදිහටම තමයි පිළිතුර එන්නේ 5 බෙදීම 2යි. මේක වර්ග කරනවා. එතකොට එනවා 25 බෙදීම 4ක් කියලා. එහෙනම් 25 බෙදීම 4ක් එකතු කරලා අඩු කරනවා. x වර්ගය ඍණ 5x ධන 25 බෙදීම 4 ඍණ 25 බෙදීම 4 ධන 7. ඊට මේ ටික විතරක් වෙනම ගන්නවා. එහෙම ගත්තාම ළමයින්ට තේරෙනවා දැන් අර ඉස්සර වෙලා වගේ දිගටම හදාගෙන යන්න ඕනේ නෑ. එහෙනම් මේ තියෙන්නේ x ඍණ 5 බෙදීම 2 සම්පූර්ණ වර්ගය. අර අපි බෙදපුවාම එන උත්තරේ තමා පූර්ණ වර්ගයක් විදිහට ලියන්නේ. මෙතන ඍණ තියෙන නිසා මෙතෙන්ට ඍණ එනවා. අනිත් ටික වෙනම සුළු කරනවා. ඍණ 7 ඍණ 25 බෙදීම 4. ඒක පොදු සාධක ගත්ත හැකි. ඒතර 4යි 28 ඍණ 25. එතකොට එනවා 3 බෙදීම 4ක් කියලා. එහෙනම් y සමානයි x ඍණ 5 බෙදීම 2 සම්පූර්ණ වර්ගයේ ධන 3 බෙදීම 4යි. මේ ගානත් හදන්න. එතකොට මෙතන x ඉස්සරහා තියෙන්නේ 9. 9 බෙදන්න 2කින්. එතකොට 9 බෙදීම 2මයි එන්නේ. ඊළඟට 9 බෙදීම 2 වර්ග කරන්න. එතකොට එනවා 81 බෙදීම 4ක්. එහෙනම් 81 බෙදීම 4ක් එකතු කරලා අඩු කරන්න. x වර්ගය ධන 9ix මෙතෙන්ට එකතු කරනවා 81 බෙදීම 4ක් අඩු කරනවා 81 බෙදීම 4ක්. ඍණ 4 හැමම තියෙනවා. එහෙනම් මේක පූර්ණ වර්ගයක් විදිහට ලිව්ව හැකි x ධන මෙතන ධන තියෙන නිසා ධන එන්නේ. ධන මෙන්න මේ ඉලක්කම 9 බෙදීම 2 පූර්ණ වර්ගය. ඊටු ටික වෙනම සුළු කරන්න. ඍණ 81 බෙදීම 4යි ඍණ 4යි. පොදු සාධක ගත්ත 4ෙන් ඍණ 81 ඍණ 16. එතකොට එනවා ඍණ 97 බෙදීම 4. එහෙනම් ඒක මෙතෙන්ට දාන්න. ඍණ 97 බෙදීම 4ක් දැම්ම. එහෙනම් y සමානයි මේක තමයි එන්නේ. මේක එහෙම ගන්නයයි කියලා තව ටිකකින් තේරෙයි. ඊළඟට මේ ගාන හදාන්න. එතකොට මෙහෙම ගානක් දුන්නාම මේකේ x ඉස්සරහින් තියෙන ඉලක්කම එක කරගන්න ඕනේ. දැන් මෙතන තියෙන්නේ ඍණ 1නේ. ඍණ 1 තියෙන්නේ. ඒ නිසා මේ ඍණ 1 නැති කරගන්න ඕනේ මුලින්ම. එහෙනම් මුලින්ම කරන්නේ ඍණ ලකුණක් පිටතට ගැනීම. ඍණ ලකුණ පිටතට ගැනීම. එහෙනම් ඍණ ලකුණක් වරහණෙන් එළියට ගත්තොත් මෙතන x වර්ගය ධන වෙනවා. මෙතන ධන වෙනවා. මෙතන ඍණ වෙනවා. අහපහු වරහන් අයින් කරොත් උඩ එක එන්න ඕනේ. මේක ඍණ ලකුණෙන් වැඩි කරොත් ඍණ x වර්ගය එනවා. මේක ඍණ ලකුණෙන් වැඩි කරොත් ඍණ 3x එනවා. මේක ඍණ ලකුණෙන් වැඩි කරොත් ඍණයි ඍණයි ධන වෙලා උඩ පේලියම එනවා. එහෙනම් හරි. එහෙනම් මුලින්ම ඍණ ලකුණයි එළියට ගන්න ඕනේ වරහණෙන් එළියට. අන්න ඊට පස්සේ දැන් x ඉස්සරහා ධන එක හැදුනා. දැන් අර කලින් කරපු දේම කරගෙන යන්න තියෙන්නේ. ඍණ ලකුණ පිටින් තියනවා වරහණ එළියේ. එතකොට 3 බෙදනවා 2කින්. එතකොට එනවා 3 බෙදීම 2යි ඒකම වර්ග කරා. එතකොට එනවා 9 බෙදීම 4ක්.
එහෙනම් 9 බෙදීම 4ක් එකතු කරලා අඩු කරා. x වර්ගය ධන 3x ධන 9 බෙදීම 4 ඍණ 9 බෙදීම 4 ඍණ 11. මොහොම තියෙන. එතන මේ තියෙන්නේ ඍණ x ධන 3 බෙදීම 2 සම්පූර්ණ වර්ගය. ඉතුරු ටික වෙනම සුළු කරලා දැම්මොත් ලේසි. 9 බෙදීම 4 එකත් ඍණයි ඍණ 11. පොදු හරය ගත්ත 4යි ඍණ 9යි ඍණ 44යි. එතකොට එනවා ඍණ 53 බෙදීම 4. එහෙනම් මෙතෙන්ට එනවා ඍණ 53 බෙදීම 4. වරහන වහනු. එහෙනම් y සමානයි මේක තමයි එන්නේ. ඊළඟට අපිට ඕන මේක ඍණ ලකුණෙන් වැඩි කරලා තිබ්බ හැකි. එතකොට එනවා ඍණ x ධන 3 බෙදීම 2 වර්ගය ධන 53 බෙදීම 4යි කියලා. මෙහෙම තියන්න පුළුවන් y. මේකත් වර්ග පූර්ණය කරන්න. එතකොට මුලින්ම ඍණ ලකුණ වරහණෙන් එළියට ගන්න ඕනේ. එතකොට ඍණ x වර්ග ඍණ 7x ඍණ 8යි කියලා එනවා. ඊළඟට 7 බෙදනවා 2කින්. එතකොට 7 බෙදීම 2යි. ඒක වර්ග කරනවා 49 බෙදීම 4යි. ඍණ වරහන් x වර්ගය ඍණ 7x ධන 49 බෙදීම 4 එකතු කරා ඒකම අඩු කරා ඍණ 8ක් තියෙනවා. ඍණ එනම් මේ තියෙන්නේ x ඍණ 7 බෙදීම 2 සම්පූර්ණ වර්ගය. අනිත් ටික වෙනම සුළු කරලා දාන්න 49 බෙදීම 4 ඍණ 8 පොදු හරය ගත්ත 4යි ඍණ 49යි 32යි. එතකොට එනවා 81 බෙදීම 4ක් ඍණ 81 බෙදීම 4යි. ඍණ ලකුණෙන් වැඩි කරොත් y සමානයි ඍණ x ඍණ 7 බෙදීම 2 වර්ගය ධන 81 බෙදීම 4යි කියලා එනවා. ඊළඟට මේම සමීකරණයක් තියෙනවා y සමානයි 2x වර්ග ධන 10x ඍණ 12. මෙහෙම තිබ්බහම x ඉස්සරහා තියෙන ඉලක්කම සංගුණකය එක කරගන්න ඕනේ. එහෙනම් මුළු සමීකරණයෙන්ම දෙකක් එළියට ගන්න ඕනේ මුලින්ම. ඒක තමයි මුලින්ම කරන්නේ. x වර්ගයේ ඉස්සරහා ඉලක්කමක් තිබ්බොත් ඒ ඉලක්කම වරහණෙන් එළියට අරගෙන x ඉස්සරහා සංගුණකය එක කරගන්න ඕනේ. මුලින්ම දෙකක් වරහණෙන් එළියට ගත්තොත් x වර්ගය ධන 10න් දෙකක් ගත්තොත් 5ක් ඉතුරුයි. 5යි x ඍණ 12න් දෙකක් ගත්තොත් 6ක් ඉතුරුයි. එහෙනම් සමීකරණය එන්නේ මේ විදිහට. ආයෙ වරහන් අයින් කරලා බලන්න උඩ එක එනවද කියලා. 2x වර්ග එනවා. මෙතන වැඩි කරොත් 10යි x එනවා. මෙතනින් වැඩි කරොත් ඍණ 12 එනවා. හරි එහෙනම් උඩ සමීකරණය එනවා. එහෙනම් වරහන් අයින් කරලා හරි. එහෙනම් ඊළඟට දැන් අර කලින් කරපු එක තමයි ආයෙ කරන්න තියෙන්නේ. 5 බෙදනවා 2කින්. ඒක වර්ග කරනවා. එතකොට එනවා 25 බෙදීම 4ක් කියලා. එහෙනම් 25 බෙදීම 4ක් එකතු කරලා අඩු කරනවා. x වර්ගය ධන 5x ධන 25 බෙදීම 4 ඍණ 25 බෙදීම 4 ඍණ 6 තියෙනවා. ඊට පස්සේ මේ තියෙන්නේ පූර්ණ වර්ගය 2යි වරහන් ඇතුලේ තියෙනවා x ධන 5 බෙදීම 2 පූර්ණ වර්ගය. අනිත් ටික වෙනම සුළු කරලා දාන්න ඍණ 25 බෙදීම 4 ඍණ 6 පොදු හරය ගත්තොත් 4යි ඍණ 25 6 වරක් 4 24යි. එතකොට මේ දෙක එකතු කරොත් එනවා ඍණ 49ක්. ඍණ 49 බෙදීම 4. ඍණ 49 බෙදීම 4ක් කියලා එනවා. ඊළඟට වරහන් අයින් කරන්න. දැන් දෙකෙන් ආයෙ වැඩි කරන්න.
එතකොට y සමානයි දෙවාරයක් x ධන 5 බෙදීම 2 වර්ගය ඍණ මෙතන දෙකෙන් වැඩි වුණොත් 4න් කැපිලා යනවා. ඕන්න මම මෙහෙම ලියනම් 2යි 49 බෙදීම 4යි. එතකොට දෙවරක් 1යි දෙවරක් 2යි. එතකොට සමීකරණය එනවා y සමානයි 2යි x ධන 5 බෙදීම 2 වර්ගය ඍණ 49 බෙදීම 2ක් කියලා. මේ ගානත් හදන්න y සමානයි 2x වර්ග ඍණ 8x ඍණ 7. බලන්න මෙහෙම උත්තරයක් ආවද කියලා. මුලින් වරහණෙන් එළියට දෙකක් ගන්නවා. ඊළඟට 4 එන්නේ 4 දෙකෙන් බෙදලා වර්ග කරනවා. ධන 4ක් එකතු කරලා ඍණ 4ක් අඩු කරා. එතකොට තියෙන්නේ x ඍණ. මෙතන ඍණ නිසා මෙතෙන්ට ඍණ දානවා. x ඍණ 2 සම්පූර්ණ වර්ගය. ඊටු ටික සුළු කරොත් ඍණ 15 බෙදීම 2ක් එනවා. දෙකෙන් වරහන් අයින් කරොත් මේ විදිහට එනවා. මේකත් හදන්න. මේකේ මුලින්ම වරහණෙන් එළියට දෙකක් ගන්න ඕනේ. y සමානයි දෙකක් එළියට ගත්තොත් x වර්ග. මෙතනින් දෙකක් ගන්න නැති නිසා මෙතනින් දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. එතකොට මේ දෙක ඉස්සරහට ගන්නවා. එතකොට ඍණ 5 බෙදීම 2x කියලා එනවා. මෙතනත් 7න් දෙකක් ගන්න බැරි නිසා දෙකෙන් වැඩි කරලා දෙකෙන් බෙදන්න. උඩ දෙක වරහණෙන් එළියට ගත්තා. ඍණ 7 බෙදීම 2 ඉතුරුයි. එහෙම හිතලා ගන්න. ආයේ වරහන් අයින් කරොත් කලින් එක එනවද බලන්න. 2x වර්ග එනවා. මෙතනින් වැඩි කරොත් දෙකට දෙක කැපිලා ගිහිලා ඍණ 5x එනවා. මෙතන වැඩි කරොත් 2යි 2යි කැපිලා ගිහිලා ඍණ 7ක් එනවා. එහෙනම් හරි. මෙහෙම පිළිතුරක් ආවද බලන්න. මුලින්ම 5 දෙකෙන් බෙදනවා. 5 දෙකෙන් බෙදුවොත් මෙතන 4ක් වෙනවා. ඊට පස්සේ ඒක වර්ග කරනවා. වර්ග කරපුවාම 25 බෙදීම 16ක් එනවා. එහෙනම් 25 බෙදීම 16ක් එකතු කරලා අඩු කරනවා. ඊට පස්සේ ඒක ලිව්වේ යකි x වර්ගය ඍණ 5 බෙදීම 4 සම්පූර්ණ වර්ගය කියලා. බෙදපු එක තමයි වර්ග කරන්නේ. ඒ වර්ග කරන්න කලින් එක තමයි මෙතෙන්ට දැන් මෙතන ඍණ නිසා මෙතෙන්ට ඍණ එනවා. දැන් මේකම ආයෙ වර්ග කරලා බලන්න උඩ පේලිය එනවද කියලා. x වර්ගේ ධන දෙවාරයක් මේ දෙකේ ගුණිතය. ධන මේ ටිකේ වර්ගය 5 බෙදීම 4 වර්ගය. එතකොට 25 බෙදීම 16 එනවා. හරි. ඊළඟට ඉතුරු ටික වෙනම සුළු කරනවා. එතකොට එනවා 81 බෙදීම 16ක්. ඊළඟට ඊට පස්සේ දෙකෙන් වරහන් ආයෙ අයින් කරනවා. එතකොට මෙහෙම උත්තරයක් එනවා. මේක හදාන්න y සමානයි 3x වර්ග ධන 7x ඍණ 5 පූර්ණ වර්ගයක් විදිහට ලියන්න. මුලින්ම එහෙනම් වරහණෙන් එළියට 3ක් ගන්න ඕනේ. එහෙනම් y සමානයි 3ක් එළියට ගත්තොත් x වර්ග ධන මෙතන 7 බෙදීම 3ක් x එනවා ඍණ මෙතන 5 බෙදීම 3ක් එනවා. හරි. දැන් සුළු කරන්න. මෙහෙම පිළිතුරක් ආවද බලන්න. 7 බෙදීම 3 දෙකෙන් බෙදන්න. එතකොට 7 බෙදීම 6ක් වෙනවා. ඒක වර්ග කරන්න. එතකොට 49 බෙදීම 36ක් එනවා. එහෙනම් 46 බෙදීම 36ක් එකතු කරලා අඩු කරනවා. එතකොට ඒක ලිව්වේ හැකි x ධන 7 බෙදීම 6 සම්පූර්ණ වර්ගය කියලා. ඉතුරු ටික සුළු කරපුවාම 190 බෙදීම 36ක් එනවා. 3න් වරහන් ඉවත් කරපුවාම මෙහෙම පිළිතුරක් එනවා y සමානයි. මේ ගානත් හදන්න y සමානයි ඍණ 2x වර්ග ඍණ 4x ධන 9. එතකොට මේකෙදි මුලින්ම වරහණෙන් එළියට ගන්න ඕනේ ඍණ 2ක්. x ඉස්සරහා ධන 1 හදා ගන්න. එතකොට x වර්ගයේ ඍණ 2ක් එළියට ගත්තාම මෙතන ධන වෙනවා 2x. මෙතන ඍණ වෙනවා 9 බෙදීම 2ක් එනවා. මෙන්න මේ විදිහට එනවා. ආයෙ වරහන් අයින් කරලා බලන්න උඩ පෙළිය එනවද කියලා. ඍණ 2x වර්ග එනවා. මෙතන වැඩි කරොත් ඍණ 4x එනවා. මේ වැඩි කරොත් ධන 9 එනවා. එහෙනම් හරි. මෙහෙම පිළිතුරක් එනවද බලන්න.
x වල සංගුණකය දෙකෙන් බෙදුවොත් 1යි, එක වර්ග කරත් එකමයි එන්නේ. එහෙනම් එකක් එකතු කරා එකක් අඩු කරා. එතකොට එන්නේ x ධන 1 සම්පූර්ණ වර්ගය. අනිත් ටික සුළු කරොත් 11 බෙදීම දෙකක් එනවා. වරහන් අයින් කරොත් මෙහෙම එනවා. මේ ගානත් හදන්න. මේ විදිය තමයි දෙන්න තියෙන අමාරුම විදිය. ඍණ 3x වර්ග ධන 5x ධන 8. මෙහෙම පිළිතුරක් ආවද බලන්න. ඍණ 3ක් වරහණෙන් එළියට ගත්තා. ඒතර මෙහෙම එනවා. ඊළඟට 5 බෙදීම 3 දෙකෙන් බෙදුවා 5 බෙදීම 6යි. ඒක වර්ග කරා 25 බෙදීම 36යි. ඒක එකතු කරලා අඩු කරා. එතකොට එනවා මෙහෙම x ඍණ 5 බෙදීම 6 සම්පූර්ණ වර්ගය. අනිත් ටික සුළු කරොත් මේ විදියට එනවා. එතකොට 3න් වරහන් අයින් කරොත් මෙහෙම එනවා. මේ ගණන් තුන පූර්ණ වර්ගයක් විදියට ලියන්න. පළවෙනි එකේ පිළිතුර මේ විදියට එන්න ඕනේ. ඒක එනවාද බලන්න. y සමාන x ඍණ 2 වර්ගය ඍණ 2. ඊළඟ එකේ පිළිතුර මේ විදියට එන්න ඕනේ. y සමානයි 2යි x ධන 3 වර්ගය ධන 7යි කියලා. ඊළඟ එකේ පිළිතුර මේ විදියට එනවාද බලන්න. y සමානයි ඍණ 3යි x ඍණ 1 වර්ගය ධන 11. ඊළඟට ළමයි මන් දෙනවා y සමානයි ax වර්ග ධන bx ධන c. සාධාරණ ආකාරයේ සමීකරණයක්. a b c වලට ඉලක්කම් නැතුව නියත දාලා තියෙන්නේ. ඒතර මේක පූර්ණ වර්ගයක් විදියට ලියන්න ඕනේ. අපි බලමු ලියන හැටි. මුලින්ම කරේ මතක ඇති x ඉස්සරහා එක විදියට හදා ගන්න ඕනේ. එහෙනම් a වරහණෙන් එළියට ගන්න ඕනේ. එතකොට a එකක් වරහණෙන් එළියට ගත්තා. a. එතකොට වරහණ ඇතුලේ ඉතුරුයි x වර්ග ධන b බෙදීම a ධන c බෙදීම a. මෙහෙම එකක් එනවා. මෙහෙම එකක් එනවාද බලන්න. a වරහණෙන් එළියට ගත්තාම x වර්ග ධන b බෙදීම ax ධන c බෙදීම a කියලා එනවා. ඊළඟට කරන්න ඕනේ x ඉස්සරහින් තියෙන සංගුණකය දෙකෙන් බෙදන්න ඕනේ. b බෙදීම a බෙදීම 2. එතකොට එනවා b බෙදීම 2ක් a කියලා. ඒක වර්ග කරන්න ඕනේ. වර්ග කරපුවාම එනවා. එතකොට එනවා b බෙදීම 2ක් a වර්ග කරපුවාම b වර්ගය බෙදීම 4ක් a වර්ගය කියලා. b වර්ග වෙනවා 2ත් වර්ග වෙනවා a වර්ග වෙනවා. එහෙනම් ඒක එකතු කරලා අඩු කරන්න ඕනේ. එතකොට එනවාද බලන්න මෙහෙම සමීකරණයක්. x වර්ගය ධන b බෙදීම ax ධන b වර්ගය බෙදීම 4ක් a වර්ගය එකතු කරා ඒකම අඩු කරා. ඉතුරු එක ලියන්න ධන c බෙදීම a. මෙහෙම සමීකරණයක් එනවද බලන්න. එතකොට පූර්ණ වර්ගයක් විදියට ලියන්න පුළුවන්. අර ඉස්සර වෙලා ඉලක්කම් දාලා කරපු එක මේක ලිව්වෑගේ පූර්ණ වර්ගයක් විදියට මේ x ධන b බෙදීම 2ක් a වල සම්පූර්ණ වර්ගය කියලා. ඉතුරු ටික එහෙමම ලිව්වා. එතන මේ කොටස වර්ග කරොත් ආයේ උඩ පේලිය එන්න ඕනේ. හරි. ඊළඟට වරහණ ඇතුලේ තව ටිකක් සුළු කරන්න පුළුවන්. ඊළඟ පේලිය මෙහෙම ලිව්වා. මේ පද දෙක මාරු කරලා ලියලා තියෙන්නේ. ඊට පස්සේ පොදු හරය අරන් මේක තව ටිකක් සුළු කරන්න පුළුවන්. ඊළඟට මේ කොටස සුළු කරොත් පොදු හරය අරගෙන මෙන්න මේ විදිහට එනවා. ඒක අපි එකතු කරනවා අර කලින් ඉලක්කම් වල කරපු දේම තමයි.
එතකොට එනවා පොදු හරය ගත්තම 4ක් AC ඍණ B වර්ගය බෙදීම 4ක් A වර්ගය කියලා. ඒක මෙතෙන්ට ලියනවා. මේ ටික ලියා ගන්න. එතකොට මෙහෙම එනවා. ඊළඟට අපිට පුළුවන් වරහන් අයින් කරන්න A වලින්. එතකොට y සමානයි මෙහෙම එනවා. A එක මෙතනින් වැඩි වුණාම මෙතෙන්ට එනවා. අනිත් A එක මෙතනින් වැඩි වුණාම මේ සම්පූර්ණ එකෙන් මෙන්න මෙතන තියෙන A එක එකක් කැපිලා යනවා. එතකොට යට 4ක් A කියලායි එන්නේ. මේ ටික ලියා ගන්න. එතකොට අන්තිම පිළිතුර මේ විදිහට ලියන්න පුළුවන්. ඊළඟට ළමයි O level වල මතක ඇති වර්ගජ සමීකරණයක සාධක හොයන සමීකරණයක් මතක තියාගත්තා. ඒක තමයි ඍණ B ධන හෝ ඍණ වර්ගමූල B වර්ගයේ ඍණ 4ක් AC බෙදීම 2ක් A කියන සමීකරණය සමානයි x කියලා මතක ඇති. මේක O level වල තිබ්බේ වර්ගජ සමීකරණයක සාධක හොයන්න. මේකට ආදේශ කරලා සාධක හොයපු හැටිත් මතක ඇති. හරි. මේ සමීකරණය අපිට මෙතනින් මෙහෙම ගන්න පුළුවන්. මම මෙන්න මේ හොයාගත්තු ටික සමාන කරනවා බිඳුවට. හරි. දැන් මෙතන y සමානයි කියලා තියෙන්නේ. ඒක බිඳුව කරනවා. එතකොට තමයි අපි වර්ග සමීකරණයක සාධක හොයන්නේ. එහෙනම් A x ධන b බෙදීම 2ක් a වල වර්ගය ධන 4ක් AC ඍණ b වර්ග බෙදීම 4ක් a සමානයි බිඳුව. දැන් මේ සමීකරණ x තමයි හොයන්න ඕනේ. x සමානයි කියලා උක්ත කරන්න ඕනේ. ඒකට තමයි දැන් අපි මේ යන්නේ. එහෙනම් මුලින්ම මෙන්න මේ කොටස එහා පැත්තට අරයි යනවා. එතකොට එනවා a x ධන b බෙදීම 2ක් a වල වර්ගය සමානයි එහා පැත්තට ගෙනිච්චාම ඍණ වෙනවා මේ කොටස. එහෙනම් ඍණ ලකුණෙන් මම වැඩි කරනවා. ඍණ ලකුණෙන් මේ පදෙත් වැඩි කරනවා මේ පදෙත් වැඩි කරනවා. එතකොට එනවා a x ධන b බෙදීම 2ක් a වල වර්ගය සමානයි ඍණ 4ක් AC මෙයා ධන වෙනවා b වර්ග බෙදීම 4ක් a කියලා එනවා. ඊට පස්සේ මම මේ a වලින් මේ පැත්ත බෙදනවා. එතකොට මෙහෙම එනවා. මෙතන 4ක් a වර්ග වෙනවා. ඊළඟට මම මේ පදේ ඉස්සරහින් ලියලා මේ ඍණ කොටස අනිත් පැත්තෙන් ලියනවා. එතකොට එනවා x ධන b බෙදීම 2ක් a වල වර්ගය සමානයි b වර්ගයේ ඍණ 4ක් AC බෙදීම 4ක් a වර්ග කියලා. එහෙනම් x හොයන්න නම් දෙපැත්තෙම වර්ගමූලය ගන්න ඕනේ. දැන් මේ වර්ගය අයින් කරන්න ඕනේ. එහෙනම් දෙපැත්තෙම වර්ගමූලය ගන්නවා. එතකොට එනවා x ධන b බෙදීම 2ක් a සමානයි වර්ගය අයින් වෙනවා. මෙතන වර්ගමූලය අයින් වෙනකොට ධන හෝ ඍණ b වර්ගය ඍණ 4ක් AC වල වර්ගමූලය කියලා එනවා. 4 වර්ගමූලය 2යි a වල වර්ගයේ වර්ගමූලය a. යටට එනවා 2ක් a කියලා. මෙතන ධන හෝ ඍණ දාන්නේ ඇයි කියලා ළමයින්ට O level වලදී මතක නැත්තම් මම මෙහෙම ලියනවා. 5 වර්ගය කියන්නේ 25යි. ඍණ 5 වර්ගය ඒත් 25යි. ඍණ 5 වැඩි කිරීම ඍණ 5ත් 25යි. එහෙනම් මම 25 වර්ගමූලය ගත්තොත් ළමයින්ට තේරෙනවා ඇති මම ධන 5 වර්ග කරලාද 25 ගත්තේ ඍණ 5 වර්ග කරලාද 25 ගත්තේ කියලා දන්නේ නැහැ. මේ 25 ආවේ කොහොමද කියලා කියන්න බෑ. ඒකයි ධන හෝ ඍණ 5යි කියලා දාන්නේ. ළමයින්ට ඒක පැහැදිලි ඇති මම ඒක නිකන් කිව්වේ ධන හෝ ඍණ දාන්නේ ඇයි කියලා. වර්ගමූලයක් ගන්නකොට
අනිවාර්යෙන් ධන හෝ ඍණ කියලා දාන්න ඕනේ. ඊට පස්සේ මේ පදේ එහා පැත්තට අරයි යනවා. එතකොට මේ පැත්තේ x ඉතුරු වෙනවා ඍණ b බෙදීම 2ක් a ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2ක් a කියලා එනවා. ඊට පස්සේ අපිට පොදු හරයක් ගන්න පුළුවන් 2ක් a වලින්. එහෙනම් x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2ක් a කියලා එනවා පොදු හරය සමාන නිසා. එහෙනම් මේ සමීකරණය ආවේ O level වලදී මෙන්න මෙහෙම. ළමයි ඊළඟ මාතෘකාව ලියන්න අසමානතා නීති. මේ නීති O level වලදීත් කරලා තියෙනවා. මෙතනදී මතක් කරන එක තමයි කරන්නේ. අසමානතාවක් කියලා කියන්නේ දැන් මම ලියනවා 8 විශාලයි 3. මේක හරි. අසමානතාවක්. ඒ කියන්නේ 3ට වඩා 8 විශාලයි. ඊළඟට මම ලියනවා ඍණ 8ට වඩා ඍණ 3 විශාලයි. ඒකත් හරි. ඊළඟට මෙහෙම අසමානතාවක් ලියන්නත් පුළුවන්. x වර්ගය විශාලයි බිඳුවයි. මේක අනිවාර්යෙන් වෙන දෙයක්. x ට මොන ඉලක්කම දැම්මත් ඒක බිඳුවට වඩා විශාලයි. අපි ගමු 8 වර්ගය 64යි. ඊළඟට x ට දාමු ඍණ 8 වර්ගය ඍණ 8ෙන් වැඩි කරත් ධන 64යි එන්නේ. එහෙනම් ඍණ පිළිතුරක් ගත්තත් ධන පිළිතුරක් ගත්තත් ඒක වර්ග කරොත් අනිවාර්යෙන් බිඳුවට වඩා විශාල අගයක් එන්නේ. මේක අනිවාර්යෙන් වෙන දෙයක්. එහෙනම් අපිට ගන්න පුළුවන් a ධන b වල වර්ගය. අපි දන්නවා මේක විශාලයි බිඳුවයි. a ට මොන උත්තරය ආවත් b ට මොන උත්තරය ආවත් a දෙක එකතු කරලා වර්ග කරොත් ධන උත්තරයක් එන්නේ. නැත්නම් x ඍණ a වල වර්ගයත් විශාලයි බිඳුවයි. මොකක් හරි පදයක වර්ගයක් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් විශාලයි බිඳුවයි. ලියන්න තරුවක් දාලා මේ ටිකත් ලියාගෙන මම මේ ලියපු ටික ලියලා යම්කිසි ඉලක්කමක වර්ගය ධන අගයක් වේ. එනම් විශාලයි බිඳුව වේ. කියලා උදාහරණ වලට මේ ටික ලියා ගන්න. ඒ පළවෙනි එක. ඊළඟට අසමානතාවකට අපිට දෙපැත්තටම මොකක් හරි සංඛ්‍යාවක් එකතු කරන්න පුළුවන්. උදාහරණ මම මේ ගත්තු 8 විශාලයි 3 සංඛ්‍යාවට ධන 5ක් එකතු කරනවා. 8 විශාලයි 3 ධන 5ක් දෙපැත්තටම එකතු කරනවා. එකතු කරනවා නම් දෙපැත්තටම එකතු කරන්න ඕනේ. එතකොට මෙතනත් ධන 8යි 5යි ධන 13යි. විශාලයි මේ පැත්තේ 8යි. එහෙනම් අසමානතාවක දෙපැත්තටම ධන සංඛ්‍යාවක් එකතු කරොත් අසමානතාව වෙනස් වෙන්නේ නැහැ. ඒකත් ලියන්න දෙවෙනි එක තරුවක් දාලා අසමානතාවයක දෙපසටම ධන සංඛ්‍යාවක් එකතු කළ විට අසමානතාව වෙනස් නොවේ. ඊළඟ එක මම ගන්නවා 8 විශාලයි 3. මම දෙපැත්තටම ඍණ සංඛ්‍යාවක් එකතු කරනවා. ඍණ 10 එකතු කරනවා. එහෙනම් 8 විශාලයි 3 ඍණ 10. එහෙනම් මේ පැත්ත සුළු කරොත් ඍණ 2යි. මේ පැත්ත සුළු කරොත් ඍණ 7යි. එහෙනම් ඒකත් හරි. ඍණ සංඛ්‍යාවක කුඩා සංඛ්‍යාව විශාලයි. සංඛ්‍යා රේඛාවේ මතක ඇති x අක්ෂය හරි y අක්ෂය හරි ගත්තොත් ඍණ 7 කියන්නේ පොඩි සංඛ්‍යාවක්, ඍණ 2 කියන්නේ විශාල සංඛ්‍යාවක්. එහෙනම් ඊළඟ තරුව දාලා ලියා ගන්න. අසමානතාවයක දෙපසටම ඍණ සංඛ්‍යාවක් එකතු කළ විට අසමානතාව වෙනස් නොවේ. ඊළඟ එක
8 විශාලයි 3 කියලා ගත්තේ. මම මේක දෙපැත්තම ධන සංඛ්‍යාවකින් වැඩි කරනවා. ධන 5න් වැඩි කරනවා. එතකොට එනවා 8 විශාලයි 3 වැඩි කරනවා 5න්. වැඩි කරනවා 5න්. ධන සංඛ්‍යාවකින් වැඩි කරන්නේ. 8 වරක් 5 40යි විශාලයි 3 වරක් 5 15යි. එහෙනම් ධන සංඛ්‍යාවකින් දෙපැත්තම වැඩි කරත් අසමානතාව වෙනස් වෙන්නේ නැහැ. ඒකත් ලියන්න තරුවක් දාලා. අසමානතාවයක දෙපසම එකම ධන සංඛ්‍යාවකින් ගුණ කළ විට අසමානතාව වෙනස් නොවේ. ඊළඟට 8 විශාලයි 3 අසමානතාව. මම දෙපැත්තම ධන සංඛ්‍යාවකින් බෙදනවා. මම ධන දෙකෙන් දෙපැත්තම බෙදනවා. එතකොට 8 විශාලයි 3 මම බෙදුවේ ධන දෙකෙන්. එතකොට මෙතෙන්ට එනවා 4යි 3 දෙකෙන් බෙදුවොත් 1.5යි. එහෙනම් ධන සංඛ්‍යාවකින් අසමානතාවක දෙපැත්තම බෙදුවත් අසමානතාව වෙනස් වෙන්නේ නැහැ. ලියන්න ඒකත් අරුවක් දාලා. අසමානතාවයක් ධන සංඛ්‍යාවකින් බෙදූ විට අසමානතාව වෙනස් නොවේ. ඊළඟට මං ඍණ සංඛ්‍යාවකින් වැඩි කරනවා. ඍණ 5න් වැඩි කරනවා සමීකරණය. එතකොට 8 විශාලයි 3 මං වැඩි කරන්නේ ඍණ 5න්. වැඩි කරනවා ඍණ 5න්. එතකොට මෙතෙන්ට එන 8 වරක් 5 40යි ඍණයි ධනයි ඍණ 40යි. අනිත් පැත්තට එනවා ඍණ 15යි. එහෙනම් දැන් විශාල සංඛ්‍යාව මොකක්ද? ඍණ 15 විශාලයි. එහෙනම් අසමානතාව අනිත් පැත්ත මාරු වෙනවා. එහෙනම් තරුවක් දාලා ලියන්න අසමානතාවයක දෙපසම ඍණ ලකුණකින් ගුණ කළ විට අසමානතාව මාරු වේ. ඊළඟ එක මම ඍණ සංඛ්‍යාවකින් බෙදනවා. මම ඍණ දෙකෙන් බෙදනවා දෙපැත්තම. 8 විශාලයි 3 මම ඍණ දෙකෙන් දෙපැත්තම බෙදනවා. ඍණ දෙකෙන්. එතකොට උත්තරයක් එනවා මේ පැත්තේ ධනයි ඍණයි බෙදුනාම ඍණ 4යි කියලා එන්නේ. අනිත් පැත්තේ ඍණ 1.5යි කියලා එන්නේ. එහෙනම් දැනුත් අසමානතාව මොකද උනේ? මාරු වෙනවා. ඍණ 1.5 විශාලයි. එහෙනම් තරුවක් දාලා ලියා ගන්න. අසමානතාවයක දෙපසම ඍණ ලකුණකින් බෙදූ විට නැත්නම් ඍණ සංඛ්‍යාවකින් බෙදූ විට අසමානතාව මාරු වේ. එහෙනම් ඔය අසමානතා ටික මතක තියෙන්න ඕනේ. අසමානතාවයන් මාරු වෙන්නේ ඍණ ලකුණකින් වැඩි කරොත් හරි ඍණ ලකුණකින් බෙදුවොත් හරි විතරයි. එහෙනම් ඊළඟට ළමයි අපි යන් අර වර්ගජ ශ්‍රිතය මෙන්න මේ වර්ගජ ශ්‍රිතය වර්ග පූර්ණය කරපු තැනට. වර්ග පූර්ණය කරලා අපි මේ සමීකරණය ගත්ත අන්තිමට මෙන්න මේ තෙන්ට එනකම්. එහෙනම් මේ වර්ගජ ශ්‍රිතේ ප්‍රස්ථාරය අඳින්න ඕනේ. එහෙනම් ප්‍රස්ථාරය අඳින්න නම් කොහොමද ගමන් කරන්නේ කියලා දැනගන්න ඕනේ. එතකොට මේ ප්‍රස්ථාරයේ හැඩේ එක්ක මෙහෙම ප්‍රස්ථාරයක් එන්නේ ඩුකුරු එකක්. එහෙම නැත්නම් යටිකුරු ප්‍රස්ථාරයක් එන්නේ. ඕලෙවල මතක ඇති. එතකොට මේක හැරෙන්නේ කොතනදද කියන එක හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක අපි හොයන්න ඕනේ. එහෙනම් අපි උඩුකුරු පරාවලයක් ගත්තොත් ඒක උඩුකුරු පරාවලයක් කියලා ඕලෙවලදී මතක ඇති. y සමානයි x වර්ග. x ඉස්සරහට එන්නේ ධන නම් මේක උඩුකුරු පරාවලයක් වෙනවා. x ඉස්සරහට ඍණ අකුරක් ආවොත් මේක යටිකුරු පරාවලයක් කියලා මතක ඇති. එහෙනම් උඩුකුරු පරාවලයක් නම් එන්නේ අවම ලක්ෂයක් කියලා ඕලෙවල වල මතක ඇති. අවමයක් එනවා. එහෙනම් ඒ අවමය වෙන්නේ y අවම වෙන්න මේ y වල ප්‍රස්ථාරය අවම වෙන්න නම් මෙන්න මේ කොටස අවම වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ කොටසට එන උත්තරය අඩුම වෙන්න ඕනේ කියලා තර්ක කරොත්
yට අඩුම අගයක් එන්න. yට අඩුම අගයක් එන්න මේ කොටස් අඩුම වෙන්න ඕනේ. එහෙනම් මෙතන තියෙන්නේ ඉලක්කම් දෙකක් එකතු කරලා එහෙනම් ඒකේ එකක් අවම වෙන්න ඕනේ. මෙතන ඉලක්කම් දෙකක් නේ තියෙන්නේ a ධන b කියලා ගමු. එතකොට එකක් හරි බිඳුව වුණොත් මෙයා බිඳුව වුණොත් එහෙනම් මේ කොටස නැති වෙලා ගිහිල්ලා yට අවම උත්තරයක් එනවා. නැත්තම් මේ කොටස බිඳුව වෙනවා. අවම උත්තරයක් එනවා. හැබැයි ABC කියන්නේ නියත. ABC නියත හින්දා මේ කොටස අවම වෙන්නේ නැහැ. ඒකට උත්තරයක් අනිවාර්යෙන් එනවා. හැබැයි මෙතන ස්වායත්ත විචල්්‍ය x මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේ x තියෙන කොටස බිඳුව කරන්න නම් ඒ කියන්නේ ළමයි මෙන්න මේ කොටසට එන උත්තරේ බිඳුව වුණොත් yට අවම අගයක් එනවා. එහෙනම් ළමයි මෙන්න මේ කොටස බිඳුව වෙන්න නම් xට කීයද එන්න ඕනේ කියලා මං අහනවා. සරලව ගත්තොත් x ධන 5 කියලා එකක් තියෙනවා. මේ කොටස බිඳුව වෙන්න නම් xට කීයද දාන්න ඕනේ? xට බිඳුව දාලා හරියන්නේ නැහැ. xට බිඳුව දැම්මොත් 5 වර්ගය 25ක් කියලා එනවා. එහෙනම් xට ඍණ 5 දැම්මොත් ධන 5ට ඍණ 5 කැපිලා ගිහිල්ලා බිඳුවේ වර්ගය කියලා බිඳුවයි කියලා එනවා. එහෙනම් ඒ වගේ මෙන්න මෙතන මේ පදේම බිඳුව කරන්න xට ඍණ b බෙදීම දෙකක් a දැම්මොත් ධන b බෙදීම 2a ඍණ b බෙදීම 2a කැපිලා ගිහිල්ලා මේ මුළු කොටසම බිඳුව වෙනවා. එහෙනම් yට අවම අගයක් එන්නේ x ඍණ b බෙදීම 2a වෙන වෙලාවේදී කියලා ළමයින්ට දැන් තේරෙනවා ඇති. එහෙනම් ප්‍රස්ථාරයේ අවම අගය එන්නේ ඍණ b බෙදීම 2a වෙනකොට. එහෙනම් ලියන්න ළමයි යටින් තරුවක් දාලා මේ ටික ලියලා x සමානයි ඍණ b බෙදීම 2a වන අවස්ථාවේදී ප්‍රස්ථාරයේ yට අවම අගයක් ලැබේ. ඊළඟට ගම්මු ළමයි a විශාලයි බිඳුව වන අවස්ථාවේදී ඒ කියන්නේ aට ධන උත්තරයක් එන මේ සමීකරණය මතකයි ax වර්ග ධන bx ධන c කියලා ආවේ y සමානයි aට ධන උත්තරයක් එන අවස්ථාව ගම්මු. එතකොට තමයි උඩුකුරු පරාවලයක් එන්නේ. එහෙනම් අපි සලකනවා පළවෙනියට a ධනයි. ඒ කියන්නේ x ට ඉස්සරහට එන්නේ ධන ඉලක්කම. එහෙනම් උඩුකුරු පරාවලයක් එන්නේ. එහෙනම් පළවෙනි අවස්ථාව ලියන්න a විශාලයි බිඳුව වන අවස්ථාව. හරි. a විශාලයි බිඳුව වෙන අවස්ථාවේදී අපි ගන්නවා මෙහෙම. x ධන b බෙදීම 2k වල වර්ගය විශාලයි බිඳුවයි සමාන වෙන්නත් පුළුවන්. විශාලයි හෝ සමානයි බිඳුවයි. එහෙනම් මේක හරිනේ. මතකනේ අසමානතා නීති කියනකොට x වර්ගය අනිවාර්යෙන් විශාලයි හෝ සමානයි බිඳුවයි කියලා ලිව්වා. හරි. එහෙනම් මේක අනිවාර්යෙන් හරි. මොකද වර්ගයක් බිඳුවට වඩා විශාලයි. ඊළඟට a ධන නිසා මම වැඩි කරනවා දෙපැත්තම a වලින්. දෙපැත්තම a වලින් වැඩි කිරීම කියලා ලියලා ලියන්න. එතකොට එනවා a x ධන b බෙදීම 2k වල වර්ගය විශාලයි. අනිත් පැත්ත බිඳුව a වලින් වැඩි කරත් උත්තරේ බිඳුවයි. ඒ නිසා මම බිඳුව කියලාම ලියනවා. අපි වැඩි කරේ ධන a වලින් ඒ නිසා අසමානතාව මාරු වෙන්නේ නැහැ. අසමානතා නීති මතක ඇති. ධන ඉලක්කමකින් අසමානතාව වැඩි කරොත් අසමානතාව මාරු වෙන්නේ නැහැ. හරි. එහෙනම් ඊළඟට මම මෙන්න මේ පදේ මෙන්න මේ මුළු පදේම දෙපැත්තටම එකතු කරනවා. ඒක ධන පිළිතුරක් නිසා ඒත් අසමානතාව මාරු වෙන්නේ නැහැ. එතකොට එනවා මෙහෙම. එතකොට මේ පදේ දෙපැත්තටම එකතු කරපුවාම ළමයින්ට තේරෙනවා මෙන්න මේ ඇවිල්ලා තියෙන්නේ y කියලා. y කියන්නේ මෙන්න මෙයා. එහෙනම් මම මේ කොටසටම y කියලා දානවා. එහෙනම් y විශාලයි 4ක් ac ඍණ b වර්ගය බෙදීම 4ක් a කියලා එනවා. එහෙනම් y ට එන උත්තර හැමතිස්සෙම මෙන්න මේ අගයට වඩා
විශාල අගයන් එන්නේ. එහෙනම් මෙතනදී උඩුකුරු ප්‍රස්ථාරයක් එන්නේ. එහෙනම් හැම අගයක්ම වයිට එන මෙන්න මේ අගයට වඩා විශාල අගයනුයි එන්නේ. එහෙනම් මේ ප්‍රස්ථාරේ අවම අගය y වල අවම අගය එන්නේ y ට මෙන්න මේ අගය සමාන වෙන වෙලාවේදී. එහෙනම් y සමානයි 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a වෙන වෙලාවේදී තමයි හැරවුම් ලක්ෂයේ y කණ්ඩාංකය එන්නේ. මේකත් ලියා ගන්න. ඊළඟ අවස්ථාව ලියන්න ළමයි a කුඩයි බිඳුවයි. ඒ කියන්නේ a ට එන්නේ ඍණ අගයන් ඍණ 2 ඍණ 5 ඍණ 8 වගේ එකක් එන්නේ. ඒ කියන්නේ y සමානයි ඍණ 5යි x වර්ග ධන 3යි x ධන 8 වගේ. එහෙනම් මේ විදිහේ එකක් එන්නේ. යටිකුරු පරාවලයක් තමයි එන්නේ. මේ වගේ එක උපරිම අගයක් එනවා කියලා O level වල මතක ඇති. දැනුත් ඒක මතක තියාගන්න ඕනේ. යටිකුරු පරාවලයක් එන්නේ. හරි. අපි ගමු මෙහෙම. a කුඩයි බිඳුව වෙලාවේදී. එහෙනම් අපිට ලියුව හැකි x ධන b බෙදීම 2ක් a වල වර්ගය විශාලයි හෝ සමානයි බිඳුවයි. බිඳුවට සමාන වෙන්නත් පුළුවන්. එහෙනම් දැන් වැඩි කරනවා a වලින්. හැබැයි a කුඩයි බිඳුව නිසා අසමානතාව මාරු වෙනවා. ලියන්න a වැඩි කිරීම දෙපසම a වලින් වැඩි කරනවා. එතකොට එනවා x ධන b බෙදීම 2ක් a වල වර්ගය a වලින් වැඩි කරන්නේ. මෙතන ඍණ ලකුණු දාන්නේ අපි කුඩයි බිඳුවයි කියලා මෙතන ලියපු නිසා. අසමානතාව දැන් අනිත් පැත්ත මාරු වෙනවා. a වලින් වැඩි කරත් බිඳුවයි ඒ හින්දා මම a ලියන්නේ නැහැ. කලින් වගේ නෙමෙයි දැන් අසමානතාව මාරු වෙලයි ළමයි තියෙන්නේ. ඒක දැන් තේරෙනවා ඔයගොල්ලන්ට අසමානතා නීතිවල. ඊට පස්සේ මම ඉස්සර වෙලා වගේම මෙන්න මේ කොටස දෙපැත්තටම එකතු කරනවා. එහෙම කරන්නේ ඇයි කියලා දැන් තේරෙනවා ඇති. y හදාගන්න තමයි එහෙම කරන්නේ. එතකොට එනවා a x ධන b බෙදීම 2ක් a වල වර්ගය ධන 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a කියලා එනවා. එහෙනම් මේ ආවේ ළමයි y. එහෙනම් මේ කොටසටම දානවා y කියලා. එහෙනම් y කුඩයි මෙන්න මේ යගේ 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a. එහෙනම් මේ වෙලාවේදී y ට එන්නේ උපරිම අගය. එහෙනම් එන්නේ y මෙන්න මේ අවස්ථාවේදී. එහෙනම් y සමාන අවස්ථාව අපි ගන්නවා 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a. අර කලින් එකම තමයි එන්නේ. අපි දැනගන්න ඕනේ ඍණ වෙනවා නම් x වර්ගයේ ඉස්සරහා සංඛ්‍යාව යටිකුරු පරාවලයක් එන්නේ. ඒකේ උපරිමය හොයන්නේ මෙන්න මේ සමීකරණයට ආදේශ කරලා. මේකත් ලියා ගන්න. එහෙනම් ළමයි ලියන්න උඩුකුරු පරාවලේ අර කලින් කරපු ටික ෂෝට් නෝට් එකක් වගේ. එහෙනම් y සමානයි ධන x වර්ග ධන 5x ධන 6 වගේ. මෙතන ධන අගයක් තියෙන x ඉස්සරහා ධන එකක් આવුත් උඩුකුරු පරාවලයක් එන්නේ. ඒකේ හැරවුම් ලක්ෂයේ කණ්ඩාංකය කියන්නේ y ට අවමයක් එන වෙලාවේදී. කණ්ඩාංක තමයි දැන් අපි ඉස්සර වෙලා හෙව්වේ. x කණ්ඩාංකය ඍණ b බෙදීම 2ක් y කණ්ඩාංකය සමානයි ධන c. මේ වගේ ලියන්නත් පුළුවන්. මේක සුළු කරපුවාමත් අර කලින් අපි ලියපු එකම තමයි එන්නේ. එතකොට මේක සුළු කරොත් මතක ඇති y සමානයි අපි මෙහෙම ගත්තේ. ඒකම තමයි එන්නේ. එහෙනම් හැරවුම් ලක්ෂයේ කණ්ඩාංක හොයන්න මේ දෙක මතක තියෙන්න ඕනේ. එතකොට ප්‍රස්ථාරයක් දුන්නාම අඳින්න එකපාරම හැරවුම් ලක්ෂයේ කණ්ඩාංක x කණ්ඩාංකය සහ y කණ්ඩාංකය හොයන්න පුළුවන්.
මේකත් ලියා ගන්න. ඊළඟට ලියන්න යටිකුරු පරාවලය. එතකොට ඒකෙත් හැරවුම් ලක්ෂය එන්නේ ඒ ඍණ x වර්ගයේ ඉස්සරහට ඍණ අකුරක් ආවොත් මේ වගේ ප්‍රස්ථාරයක් එන්නේ. ඒකෙත් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක ඍණ b බෙදීම 2ක් x ඛණ්ඩාංකය y ඛණ්ඩාංකය y සමානයි 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a කියලා එනවා. හරි. මේ දෙක මතක තියෙන්න ඕනේ. එතකොට එකම සමීකරණ දෙකමයි තියෙන්නේ. උඩුකුරු යටිකුරු වෙන්නේ x වර්ගයේ පදයේ ඉස්සරහා ඍණ ධන වීම අනුව. එහෙනම් ලියන්න ළමයි හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක. හැරවුම් ලක්ෂය කියලා කියන්නේ දැන් අපි අර ඉස්සර වෙලා යන්ද මෙන්න මේ ලක්ෂය. x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය. උඩුකුරු ප්‍රස්ථාරයක් නම් යටිකුරු එකක් නම් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක මෙන්න මේ ඛණ්ඩාංකයේ එන්නේ. මේක මතක තියාගන්න ඕනේ. මේකත් ලියා ගන්න. එහෙනම් ළමයින්ට මතක ඇති අපි මුලින්ම ප්‍රස්ථාරයක් ඇඳලා පෙන්නුවා මෙන්න මේ සමීකරණය. මෙන්න මේ ශ්‍රිතය y සමාන x වර්ග ධන 2x ධන 2. එතන මේකේ a විදිහට තියෙන්නේ මෙන්න මෙතන. a සමානයි 1 මේ b මේ c. එහෙනම් පැත්තකින් ලියා ගන්නවා a කියන්නේ ධන 1යි b කියන්නේ ධන 2යි c කියන්නේ ධන 2යි. එහෙනම් සමීකරණේ හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන් x සමානයි ඍණ b බෙදීම 2ක් a ට ආදේශ කරලා. එහෙනම් මේකට ආදේශ කරව ඍණ b. b කියන්නේ 2යි. බෙදීම දෙවාරයක් a කියන්නේ 1යි. එහෙනම් මේක සුළු කරොත් ඍණ 2 බෙදීම 2යි. ඒ කියන්නේ උත්තරේ ඍණ 1යි කියලා එන්නේ. එහෙනම් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක එනවා ඍණ 1,1යි කියලා. එහෙනම් ළමයින්ට මතක ඇති මුලින් ඒ ඇඳ ප්‍රස්ථාරේ මේ නිල් පාටින් ඇඳලා තියෙන ප්‍රස්ථාරේ හැරවුම් ලක්ෂය ඍණ 1,1. ඒක ඕ ලෙවල් වල ගත්ත හැටි ඉස්සර වෙලා කිව්වා මෙහෙම x ට සහ y ට අගයන් දාලායි ගත්තේ. අපි මෙතනදී එහෙම කරන්නේ ප්‍රස්ථාරේ දල සටහනක් තමයි අඳින්නේ. එහෙනම් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක හොයන්නේ අර දැන් හොයපු විදිහට. එහෙනම් ඊළඟට මේ ප්‍රස්ථාරයේ xy අක්ෂ කපන තැන් හොයන්න ඕනේ. එහෙනම් මෙතන මේ දෙක අවස්ථාවේදී y අක්ෂය කැපෙනවා. එහෙනම් ඒ වෙලාවේදී x ඛණ්ඩාංකය බිඳුවයි. එහෙනම් x බිඳුව වෙන වෙලාවේදී ප්‍රස්ථාරය y අක්ෂය කැපෙන්නේ දෙකේදී. එහෙනම් අපි ප්‍රස්ථාරය y අක්ෂය කැපෙන තැන හොයන්න x ට බිඳුව දානවා. අපි එහෙම දාලා බලමු. එහෙනම් ඊළඟට සමීකරණේ y සමානයි x වර්ග ධන 2x ධන 2 තමයි අපේ සමීකරණය. මේකේ x ට බිඳුව දානවා. x ට බිඳුව දැම්මොත් y අක්ෂය කැපෙන තැන හොයාගන්න පුළුවන්. මෙතන බිඳුව දැම්මොත් y සමානයි බිඳුව y සමානයි බිඳුව ධන මෙතනත් බිඳුව ධන 2යි කියලා එනවා. එහෙනම් y සමානයි 2යි. එහෙනම් x බිඳුව වෙනකොට ප්‍රස්ථාරයේ y අක්ෂය කැපෙන්නේ 2 කියන තැනේදී. එහෙනම් මේ ක්‍රමයට තමයි x ට බිඳුව දාලා තමයි y අක්ෂය කැපෙන තැන හොයාගන්නේ. එහෙනම් ප්‍රස්ථාරය අපිට අඳින්න ලේසි. දැන් අපි හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක දන්නවා. y අක්ෂය කැපෙන තැනක් දන්නවා. එහෙනම් අපි ප්‍රස්ථාරය අඳිනවා. එහෙනම් ප්‍රස්ථාරය අඳින්නේ කලින් විදිහට. ඒ නිසා මම දැන් මෙතන අඳින්නේ නැහැ. එහෙනම් අපි ප්‍රස්ථාරය අපිට හැඩේ ගන්න පුළුවන්. එහෙනම් ප්‍රස්ථාරයේ හැඩේ අපි හැරවුම් ලක්ෂය දන්නවා. y කැපෙන තැන දන්නවා. එහෙනම් අපිට ප්‍රස්ථාරේ මෙන්න මේ හැඩයට අඳින්න පුළුවන්. එහෙම ඇඳහම අපිට පේනවා මේ ප්‍රස්ථාරයේ x අක්ෂය කැපෙන්නේ නැහැ. එහෙනම්
අපේ මේ සමීකරණයට x වලට සාධක නැහැ. මේ සමීකරණේ x වලට සාධක නැහැ. මොකද x අක්ෂය කැපෙන්නේ නැහැ. ඒ නිසා අපි y ට බිඳුව දාලා x වල සාධක හොයන්න අවශ්‍ය නැහැ. හරි. එහෙනම් අපි යන් ඊළඟ සමීකරණයට. ඊළඟ ප්‍රස්ථාරයට යන්. මෙන්න මේ ප්‍රස්ථාරයට. ඒකේ x කැපෙනවා. එහෙනම් අපි ඒකේ හොයමු කොහොමද මේ x කැපෙන තැන හොයන්නේ කියලා. එහෙනම් අපි ඇඳපු ඊළඟ සමීකරණය තමයි ඊළඟ ශ්‍රිතය සමා y සමාන x වර්ග ඍණ 5x ධන 6. මේකේ a කියන්නේ ධන 1යි, b කියන්නේ ඍණ 5යි, c කියන්නේ ධන 6යි. එහෙනම් අපි හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක හොයමු. x සමානයි ඍණ b බෙදීම 2ක් a. මේකට ආදේශ කරොත් ඍණ b කියලා කියන්නේ ඍණ b කියන්නේ ඍණ 5 වරහන් දාන්න ඕනේ. 2ක් a කියන්නේ 1යි. එහෙනම් ඍණයි ඍණයි ධන 5 වෙනවා. බෙදීම 2යි. 5 බෙදීම 2යි කියලා එන්නේ. කියන්නේ 2.5 තමා හැරවුම් ලක්ෂයේ x ඛණ්ඩාංකය. ඊළඟට y ඛණ්ඩාංකය. y සමානයි ඍණ 4ක් ac ඍණ b වර්ග බෙදීම 4ක් a. 4ක් a කියන්නේ 1යි, c කියන්නේ 6යි, ඍණ b වර්ගය කියන්නේ ඍණ 5 වර්ගය බෙදීම 4ක් a කියන්නේ 1යි. මේක සුළු කරොත් 6 වරක් 4 24යි, ඍණ 5 වර්ගය 25යි බෙදීම 4යි. එහෙනම් ඍණ 1 බෙදීම 4යි කියලායි එන්නේ. ඒතර ඍණ 0.25යි කියලායි y ඛණ්ඩාංකය එන්නේ. එහෙනම් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් 2.5 ඍණ 0.25. එහෙනම් අපි යමු ප්‍රස්ථාරයට. අපි ඇඳපු ප්‍රස්ථාරය එහෙනම් හරි. මුලින් ඇඳපු ප්‍රස්ථාරය මෙතන 2.5. මෙතන එන්නේ 4න් 1. හරි. කලින් ඍණ 4න් 1. ඒක ඉස්සර වෙලා කිව්වා. මතක ඇති. එහෙනම් ඒක අපි මේ විදිහට තමයි හොයන්නේ. A level වලදී O level වලදී හොයපු විදිහ තමයි මුලින් කිව්වේ. A level වලදී මෙහෙම තමයි හදන්න ඕනේ. හරි. එහෙනම් අපි බලමු ප්‍රස්ථාරයේ y අක්ෂයේ කොතනදීද කැපෙන්නේ කියලා. මෙතන ඉඳන් 6 ආවේ 6 එනවද කියලා බලමු. එහෙනම් y අක්ෂයේ කැපෙන තැන හොයන්න x ට බිඳුව දාන්න ඕනේ. x සමානයි බිඳුව වෙන වෙලාවේදී ප්‍රස්ථාරයට ආදේශ කරොත් මෙතනත් බිඳුවයි මෙතනත් බිඳුවයි. එහෙනම් y සමානයි 6 කියලා එනවා. y සමානයි 6. එහෙනම් ප්‍රස්ථාරයේ කැපෙන්නේ y සමානයි 6ේදී. එහෙනම් ඒකත් හරි. y සමානයි 6ේදී කැපෙනවා. එහෙනම් අපි ප්‍රස්ථාරයේ දල සටහන අඳිනවා. එහෙනම් y අක්ෂයේ කැපෙන තැන දන්නවා. හැරවුම් ලක්ෂය දන්නවා. එහෙනම් ප්‍රස්ථාරේ මේ විදිහට අඳින්න පුළුවන්. හැරවුම් ලක්ෂය මෙහෙම ඇවිල්ලා මෙන්න මෙහෙම යනවා. අන්න එතකොට පේනවා මේ ප්‍රස්ථාරේ x අක්ෂය කැපෙනවා තැන් දෙකකදී. එහෙනම් මේ සමීකරණයට සාධක තියෙනවා. එහෙනම් අපි y ට බිඳුව දානවා. මෙහෙම ප්‍රස්ථාරේ පල්ලෙහාට ඇවිල්ලා y බිඳුව වෙනකොට x ඛණ්ඩාංක දෙක හොයනවා. හරි. එහෙනම් ඒක හොයමු. එහෙනම් මේ සමීකරණය y සමානයි x වර්ග ඍණ 5x ධන 6. මේ සමීකරණේ සාධක හොයන්න y ට බිඳුව දානවා. y සමානයි බිඳුව. එහෙනම් y සමානයි බිඳුව වෙනකොට වර්ගජ සමීකරණයක් එනවා. ධන 6 සමානයි බිඳුව. වර්ගජ සමීකරණයක සාධක කඩන්න අර සමීකරණයට ආදේශ කරන්න පුළුවන්. මොකද්ද? x සමානයි ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගයේ ඍණ 4ක් ac බෙදීම 2ක් a ට ආදේශ කරලා අපිට පුළුවනි x ඛණ්ඩාංක දෙක හොයන්න.
හරි. එහෙනම් මේ දෙක හොයමු මෙහෙම. මේකට ආදේශ කරමු. එතකොට x සමානයි ඍණ b. ඍණ b කියන්නේ මෙතන ඍණ 5. ධන හෝ ඍණ. වර්ගමූල b වර්ගය. ඍණ 5 වර්ගය. ඍණ 4ක් a කියන්නේ 1යි. c කියන්නේ 6යි. බෙදීම 2ක් a කියන්නේ 1යි. මේක ටිකක් සුළු කරොත් ඍණ 5 ඍණයි ඍණයි ධන වෙනවා. ධන හෝ ඍණ. වරහන් ඇතුලේ 25යි. ඍණ මෙතන 24යි. බෙදීම 2යි. එතකොට 5 ධන හෝ ඍණ වර්ගමූලයේ ඇතුලේ එනවා 5න් 4ක් 1යි. බෙදීම 2යි. වර්ගමූල 1 කියන්නේත් එකම තමයි 5 ධන හෝ ඍණ 1 බෙදීම 2. එහෙනම් අපිට x ට උත්තර දෙකක් එනවා. එකක් x සමානයි 5 ධන 1 බෙදීම 2. අනික x සමානයි 5 ඍණ 1 බෙදීම 2. එහෙනම් x ට එනවා x සමානයි මෙතන 6 බෙදීම 2. මෙතන එනවා x සමානයි 4 බෙදීම 2. මෙතනින් එනවා x සමානයි 3යි කියලා. මෙතනින් එනවා x සමානයි 2යි කියලා. එහෙනම් x සමානයි 3 සහ x සමානයි 2 වෙන වෙලාවේදී ප්‍රස්ථාරය x අක්ෂය කැපෙනවා. එහෙනම් y සමානයි 0 වෙනකොට x අක්ෂය දැන් දෙකකින් කැපෙනවා. එහෙනම් ඒකත් හරි. එහෙනම් x අක්ෂය කැපෙන තැන 2යි 3යි කියලා දාන්නවා. එහෙනම් අපිට ප්‍රස්ථාරය පැහැදිලිව දැන් අඳින්න පුළුවන් මේ විදිහට. එහෙනම් A level වලදී ප්‍රස්ථාරය මෙන්න මෙහෙම අඳින්න ඕනේ. එහෙනම් ප්‍රස්ථාරයේ දල සටහනක් මෙහෙම අඳින්න පුළුවන් ඛණ්ඩාංක තලයේ ඇඳලා අපි දන්නවා 2.5 දී තමයි හැරවුම් ලක්ෂය එන්නේ. ආයේ y 6 දී ප්‍රස්ථාරය කැපෙනවා. ඊළඟට x ඛණ්ඩාංකය 2 3 දී ප්‍රස්ථාරය කැපෙනවා. එහෙනම් ප්‍රස්ථාරයේ අපිට දල අගය දල සටහනක් මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. එහෙනම් අපිට ප්‍රස්ථාරයේ දල සටහනක් මෙන්න මෙහෙම අඳින්න පුළුවන්. මෙතන ඍණ 4න් 1යි කියලා තියෙන්න ඕනේ. මෙතන 2.5යි කියලා තියෙන්න ඕනේ. මෙතන 6 තියෙන්න ඕනේ. කැපෙන තැන 2යි 3යි කියලා පේන්න තියෙනවා. එහෙනම් ප්‍රස්ථාරයේ නිවැරදි හැඩය තමයි මෙහෙම එන්නේ. මේ ගාන ලියන්න y සමානයි ඍණ x වර්ග ධන 8යි x ධන 6. හි y ට ගත හැක්කේ උපරිමයක්ද අවමයක්ද? එම උපරිම අවම අගය ගන්නේ x කිනම් අගයක් සඳහාද? y හි එම උපරිම අගය සොයන්න. දල ප්‍රස්ථාරයකින් ශ්‍රිතය නිරූපණය කරන්න. මේක හදන්න මෙහෙම y සමානයි ඍණ x වර්ග ධන 8යි x ධන 6. එහෙනම් ළමයි මුලින්ම හැරවුම් ලක්ෂය හොයන්න ඕනේ. මේක ඍණ නිසා දැන් ළමයි දන්නවා මේක යටිකුරු පරාවලයක් එන්නේ. එහෙනම් a කියන්නේ ඍණ 1යි, b කියන්නේ 8යි, c කියන්නේ 6යි. එහෙනම් ආදේශ කරොත් x සමානයි ඍණ b බෙදීම 2ක් a. ඍණ b කියන්නේ 8යි බෙදීම දෙවාරයක් a කියන්නේ ඍණ 1යි. එතකොට එනවා ඍණ 8 බෙදීම ඍණ 2යි කියලා. එතකොට එනවා 4ක්. ඊළඟට y සමානයි 4ක් a c ඍණ b වර්ග බෙදීම 4ක් a. 4යි a කියන්නේ ඍණ 1යි c කියන්නේ 6යි. ඍණ b වර්ග කියන්නේ 8a වර්ගය බෙදීම 4ක් a කියන්නේ ඍණ 1යි 4යි ඍණ 1යි. ආදේශ කරා. ඊට පස්සේ සුළු කරා 6 වරක් 4 24යි ඍණ 24යි. ඍණ 64යි. බෙදීම ඍණ 4යි. එතකොට එනවා 8යි ඍණ 88 බෙදීම ඍණ 4 එනවා 22ක් කියලා. එහෙනම් y සමානයි 22. එහෙනම් හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංක එන්නේ 4,22. ඊළඟට x සමානයි බිඳුව දාලා y
අක්ෂයේ කැපෙන තැන හොයනවා. එතකොට එන්නේ y සමානයි ධන 6යි කියලා. එහෙනම් අපි මේ ප්‍රස්ථාරේ දල සටහන අඳිමු. මම ආසන්න අගයක් අඳින්නේ ඕගොල්ලෝ ඛණ්ඩාංකවල ලකුණු කරලා අඳින්න. 22,4 මෙතන 4 මෙතන 22. y අක්ෂය කැපෙන්නේ 6 දී. එහෙනම් ප්‍රස්ථාරයේ හැඩය මෙන්න මෙහෙම යටිකුරු පරාවලයක් උයි එන්නේ. එහෙනම් මේකෙදි පේනවා x අක්ෂය තැන් දෙකකදී කැපෙනවා. එහෙනම් ඒ ඛණ්ඩාංක දෙකත් හොයන්න ඕනේ. එහෙනම් ඒ ඛණ්ඩාංක දෙක හොයන්න සමීකරණයට ආදේශ කරන්න ඕනේ ඍණ b ධන හෝ ඍණ වර්ගමූල b වර්ගය ඍණ 4ක් ac බෙදීම 2ක් a කියන සමීකරණයට ආදේශ කරලා x අක්ෂය කැපෙන තැන් දෙක හොයමු. ප්‍රස්ථාරය x අක්ෂය කපන තැන් දෙක හෙව්වොත් මේ සමීකරණයට ආදේශ කරලා මෙන්න මෙහෙම උත්තර දෙකක් එනවා. වීඩියෝ එක නවත්තලා බලන්න. ඒතර මේක කැල්කියුලේටර් එකෙන් සුළු කරොත් මේ අගයන් දෙක හරියටම මෙන්න මෙහෙම එනවා. දශම ස්ථාන දෙකකට ලිව්වොත් ඍණ 0.69 ධන 8.69 දී තමයි x අක්ෂය කැපෙන්නේ. එහෙනම් ප්‍රස්ථාරයේ දල අගය තමයි මේ තියෙන්නේ. මේ ගානත් හදන්න y සමානයි x වර්ග ඍණ 3x ධන 2. ප්‍රස්ථාරයේ දල සටහන අඳින්න ඕනේ. එතකොට මෙහෙම ආවද බලන්න x හැරවුම් ලක්ෂය x ඛණ්ඩාංකය 3 බෙදීම 2යි y ඛණ්ඩාංකය ඍණ 4න් 1යි. උඩුකුරු පරාවලයක් එන්නේ. ඊළඟට ඒක ඇඳිනකොට තේරෙනවා x අක්ෂය තැන් දෙකකදී කැපෙනවා කියලා. ඒතකොට සමීකරණයට ආදේශ කරන්නේ නැතුව ඕනම් මේ විදිහට සාධක කඩලා හොයන්න පුළුවන් නම් ලේසියෙන් සාධක කඩලා x ඛණ්ඩාංක දෙක හොයන්න පුළුවන්. මෙතන y අක්ෂය කැපෙන තැන හොයලා නැහැ. y අක්ෂය කැපෙන තැන එන්නේ x ට බිඳුව දාපුවාම ධන 2දී මේ ප්‍රස්ථාරය මේ හැඩයටයි එන්න ඕනේ. y සමානයි මේ හරිය 2 වෙනකොට 2දී y අක්ෂය කැපෙන විදිහට ඇඳලා තියෙන්න ඕනේ.